ආමෙන්. අපි හොඳ වේගවත් අත්පොළ සන්නාදයක සෝලා ශබ්ද නගලා හැම කෙනෙක් මම කැමති දෙවිඳුන්ගේ අභිමුඛත්වයේ මේ මාත් එක්ක මේ සජීවී මෙතන ඉන්න අය සම්බන්ධ වෙලා ඉන්නවා වගේම අන්තර්ජාලය ඔස්සේ ඔබත් මාත් එක්ක සම්බන්ධ වෙන්න ඒ මෙතන ඉන්නවා වගේම ඔබත් අප්පුඩි ගහද්දි අප්පුඩි ගහන්න ආමෙන් කියද්දි ආමෙන් කියන්න ආමෙන් කියද්දි ඔබ ඒක ලබා ගන්නට යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් කියමුද අපි හලෙලූයා විශේෂිත දවසක් ස්වාමින් වහන්සේගේ පාමුල උන්වහන්සේගේ අභිමුඛත්වය ඔබ සෑම කෙනෙකුටම සුභාසිරි පතනවා සුපරිදි පරිදි සුපුරුදු විදියට මගෙන් නැවත ආවොත් එම පාස්ටර් කොහොමද ඉන්නේ කියලා අතිශයින් යහපත් වෙන්නවා වේගවත් අත්වල සන්නාදයක සෝ ආමෙන් කොච්චර කාලයක් මේ ප්‍රශ්නේ හිතන්නේ ඒ ගැන තැකීමක් නැහැ කොච්චර කාලයක් ගියත් එච්චර කාලයකට දෙවියන් වහන්සේ යහපත් වෙන්න යන උන්වහන්සේ වෙනස් වෙන්න යන්නේ අද සිටියව තනන් වහන්සේ හෙටත් ජීවමානව ඔබ මාමත් දෙන්න යනවා වේගවත් අත්වල සන්නාදයක සෝ මගේ දෙවියන් වහන්සේ යහපත් මං කාගෙන් හරි ප්‍රශ්නයක් ඇහුවොත් එimhe කාටද කැමති ඉක්මනින්ම පෝසත් වෙන්න ආමෙන් මේ ප්‍රශ්නේ ඇහුවොත් එimhe ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ හැම කෙනෙක්ම කියයි පාස්ටර් අපි කැමතියි කියලා ඉවරලා හලෙලූයා ආමෙන් ඉක්මනින්ම පෝසත් වෙන රහසක් තමයි මම මේ ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ඒකයි මම කිව්වා දවස විශේෂිතම දවසක් වෙයි නැගිටලා යන්න එපා එහුම්කම් දෙන්න තව කෙනෙකුට මේක බෙදා ගන්න අනිවාර්යයෙන්ම දන්න කීප දෙනෙකුට ඔබ දාන්න එතකොට කීප දෙනෙක් මේක බලයි සැබවින්ම ඔවුන් ආශිර්වාද ලබයි ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වය අපි කියවන්න යනවා කවුරුරේ මට උදව් කරන්න ස්වාමින් වහන්සේගේ පාමුල ගණන් කතා පොතේ පරණ ගිවිසුමේ ගණන් කතා පොතේ බයිබලයක් අත්ඇතිව ඉන්නවා නම් හොඳයි. ඔබ වාහනයක යනවා නම් ඔබ යම් වැඩක ඉන්නවා නම් කමක් නැහැ. නමුත් ගෙදර නම් ඉන්නේ බයිබලයක් අතර ගන්න. නැවත මේක අහද්දි බයිබලයක් අත්ඇතිව දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ ඔබ මේක අහන්න. වචනේ පෙරලලා කියවන්න. ස්වාමින් වහන්සේගේ පවුල. මේක පෙරලන මිනිස්සුත් වාග්යවන්තේ. කාමෙන් කියමුද ශබ්ද නගලා. ඒ නිසා ඔබ කාර්ය බහුල ඇති මේක දැන් යන ගමන් අහනවා ඇති නිකන් අහනවා ඇති නැවත මේක අහද්දී වචනයත් එක්කම සම්බන්ධ වෙලා අහන්න ඒක ඔබට ලොකු ආශිර්වාදයක් වෙයි 12 වෙනි පරිච්ඡේදයේ ස්වාමින් වහන්සේගේ වචනේ අපි කියවන්න යනවා ගණන් කතා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වචනේ ඉඳන් අපි කියවන්න යනවා මෝසෙස් නම් මනුෂ්‍ය තෙමේ පොළොවේ සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය ස්වාමින් වහන්සේ එකෙනෙම මෝසෙස් හා ආරෝන්ටත් මීරියාම්ටත් කතා කොට නුඹලා තුන්දෙනා සම්මුඛ වීමේ කූඩාරම ළඟට පිටතට වරෙල්ලා යයි කීසේක. ඔවුන් තුන්දෙනා පිටතට ආවෝය. ස්වාමින් වහන්සේ වලාටැඹකින් ඇවිත් කූඩාරමේ දොරකොඩ සිට ආරෝන්ට සහ මීරියාම්ට අඬ ගැසූසේක. ඒ දෙදෙනා ඉදිරියට ආවෝය. උන් වහන්සේද මාගේ වචන අසාපල්ලා නුඹලා අතරෙහි ප්‍රොපේත කෙනෙක් සිටිනම් ස්වාමියෝ මම ඔහුට දර්ශනයකින් ප්‍රකාශ වන්නෙමි. හීනයකින් මම ඔහුට කතා කරන්නෙමි. මාගේ මේකරුවා වූ මෝසෙස් එසේ නොවේ. ඔහු මාගේ මුළු ගෘහයෙහි ඊතා විශ්වාසිකය. මම ඔහු සමග අඳුරු කතාවලින් නොව මුවෙන් මුව ප්‍රකාශ ලෙස කතා කළෙමි. ස්වාමින් වහන්සේගේ රූපයද ඔහු බලන්නේය. එබැවින් නුඹලා මාගේ මෙහෙකරුවා වූ මෝසෙස්ට විරුද්ධව කතා කරන්නට බය නොවුනේ කෙසේදයි කීසේක. ස්වාමින් වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිලි උන් වහන්සේ අහක්ව ගියසේක. වලාකුළද කූඩාරම මතුවෙන් පහව ගියේය. බලව මීරියම් කුෂ්ඨ රෝගීව හිමෙන් සුදු වූාය. ඇති. ආමෙන්. මේ කතාව උග අහලා ඇති ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ මේ කාන්තාර ගමනේ සිදුවෙච්ච සුවිශේෂ සිදුවීමක් ස්වාමින් වහන්සේගේ පාමුල අපි කියවේ නැවත කියවන්න මුළු ඒ සිදුවීමම පළවෙනි පරිච්ඡේදය දැන් කියවන්න මේ දෙවියන් වහන්සේ ඊශ්‍රායලට නොයේ විධිවිධාන නියෝග දීලා තිබුණා ඒ අතර විශේෂ දෙයක් තමයි උඹලා වෙන අන්‍ය ජාතින් ස්ත්‍රීන් පාවා ගන්න එපා මිශ්‍ර වෙන්න එපා කියන නියෝගය මේක දුන්නේ මොයිසස්ට නමුත් ඒ නියෝගය මොයිසස්ම කඩනවා
කෘස් කියන ජාතිය ස්ත්‍රියක් උපාව ගත්තම එහෙම නැත්නම් විවාහ වුණාම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ මේ ආරෝන් එහෙම නැත්නම් අයියා මීරියම් එහෙම නැත්නම් තමාව කුඩා කාලේ ඒ නයිල් ගඟේදී බලාගත්තු සහෝදරිය මීරියම් කියන අක්කා මේ දෙන්නව නැගිටලා කියනවා හරි මේ මොයිසස් එක්ක විතරද දෙවියන් වහන්සේ ඉන්නේ මොයිසස්ට විතරද දෙවියන් වහන්සේ කතා කරන්නේ අපිත් අනාගත වාතුරු තමයි අපිත් දේවසේවකයෝ තමයි අපිත් ලෙවි වංශේ තමයි කියලා ඉවරලා කතා කරලා මේ සිදුවීමට විරුද්ධව මොයිසස්ට කොඳුරද්දී තර්ජනය කරද්දී දෙවියන් වහන්සේ පුදුම දෙයක් කරනවා ඔවුන් තුන්ගොල්ලොට මෙන්න කියනවා සම්මුඛයේ කූඩාරමකට ආපුවම දෙවියන් වහන්සේ කියනවා සියලු පොළොවේ මිනිස්යන් අතර මොයිසස් වගේ මුරුදු මිනිහෙක් නැහැ කියනවා. ආමෙන් කියමුද? වේගවත් අත්පොළසන්නාදයක සෝම. මගේ දරුවනේ දෙවියන් වහන්සේගේ පාමුල ඔබ කමාව දීමේ දේශනා තාස් ගණන් අහලා ඇති. ආමෙන්. නමුත් මම ඉක්මනින්ම ඔබ පෝසත් කරන්න හදන්නේ. හාලෙලූයා. කී දෙනෙක් කැමතිද උඹ වේගවත් අත්පොළසන්නාදයක සවන්න? හාලෙලූයා. ඉක්මනින්ම පෝසත් වෙන්න ඕන අය. අද මේ දේශනාව ඔබට ඉතාමත් වැදගත් දේශනාවක් වෙයි ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ. ආමෙන්. කමාව දීම ඉතාමත් විශේෂ දෙයක්. උන්වහන්සේකව 70 වාරක් කමාව දීපම් මේ විවිධ දේවල් උන්වහන්සේගේ ජීවිතේම කමාව දීම මත තමයි පදනම් වුනේ. ආමෙන්. මම දැකලා තිනවා ඕනතරම් යේසුස් වහන්සේටත් වඩා කමාව දීපු අපේ ධර්මිෂ්ඨ ඇදිරිවන්තයන් ගැන. ආමෙන්. ඔයගොල්ලන් දැකලා නැද්ද මේ ඇදිරිවන්තයන්? යේසුස් වහන්සේවත් එහෙම කමාව දීලා නැහැ. ඉච්ඡර කමාව දෙන මම පාස්ටර් මේ මම ඕව අතෑරලා මම කමාව දීලා කියන ඕනතරම් මේ ඇදිලිවන්තයන් මම දැකලා තියෙනවා. හලලුයා. නමුත් ඔවුන්ගේ ජීවිතේ බලද්දී ඔවුන්ගේ දරිද්‍රකම ගිහිල්ලා නැහැ. ආමෙන් කියමුද? කී දෙනෙක් මාත් එක්ක ඉන්නවද? ආමෙන්. හලලුයා. කමාව දීමෙන් එහා ගියා වූ ස්වාමින් වහන්සේගේ කරුණාවක් ගැන තමයි මම අද දවසේ කතා කරන්නේ. මේක අල්ලගන්න මිනිස්සයා වාසනාවන්ත මිනිස්සෙක්. ඔව් මොනයම් කාලකදීවත් ඔව් පැකිලෙන්න යන්නේ නැහැ. ස්වාමින් වහන්සේ ඒ වසංගත කාලෙදිත් නැති වෙන කාලෙදිත් ඉඩෝරේ කාලෙදිත් ඔව් සස්ත්‍රික ලෙස සපලවත් කරන්න පෝසත් යනන් වහන්සේ වේගවත් අත්පොළසන්නාදයකස. ආමෙන්. හලලුයා. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ මගේ දරුවනේ මේ මොයිසස් ගැන කතා කරද්දී දෙවියන් වහන්සේ අරනම් කතා කරන්න ඕන. ඔව් වගේ රතු මුහුද දෙබෑ කරගෙන ආපු කිසි කෙනෙක් නැහැ කියලා නේද? කිසිම අනාගත වාත්‍රුවෙක්වත් දේවසේවකෙක්වත් කිසි කෙනෙක්වත් එහෙම ආස්කමක් කළේ නැහැ. ඔව්ද නැද්ද? ආමෙන් කියන්න. ආමෙන් කියමු ශබ්ද නගලා වේගවත් අත්පොළසන්නාදයක සෝම. නැවත මම ඉල්ලනවා ඔබට අප්පටි ගහන්න කියද්දී ඔබ සජීවී ඉන්නේ අප්පටි ගහන්න මෙතන ඉන්නේ වගේම. ආමෙන් කියද්දී ආමෙන් කියන්න ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ. මොයිසස් ගැන කතා කරද්දී එමෙන්නතර වසංගත 10 ගැන කතා. ඔව් වගේ වසංගත 10කට ප්‍රකාශ වෙලා ඉදිරිපත් වෙලා ඒ වගේ ආස්කමක් කරපු කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා තමයි කතා කරන්න ඕන. ඒ එකක්වත් ගැන කතා කරන්නේ දෙවියන් වහන්සේ කියනවා ඔව් වගේ මුරුදු මිනිස්සෙක්ව මම දැකලා නැහැ කියලා. ආමෙන් කියමුද? වේගවත් අත්පොළසන්නාදයක සෝලස් සිටි කරමු. ආමෙන්. හලලුයා. කමාව දීමෙන් එහාට ගියා වූ දෙයක් තමයි කරුණාවන්තකම. ආමෙන් කියමුද? කමාව දෙන්න හරි පහසුයි. කමාව දීලා කරුණාවන්ත වෙන්න හරි අමාරුයි. ආමෙන් කියනවද? මම වගේ නම් මේ ස්ථානයේ මේ සිදුවීමේදී ඉන්නේ. හලලුයා. කමාව දෙනවා. හැබැයි තියාගන්නේ. ආමෙන්. මීරියම්මයි ආරොන්වයි ආයේ ජීවිතේට තියාගන්නේ. නමුත් මොයිසස්ගේ ගුණාංගය බලන්න අනාගත වාත්‍රුන් අතර මොයිසස් විශේෂ පුද්ගලෙක් වෙන්නේ ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ ඔව් කමාව දුන්නා වගේම කරුණාවන්ත වුණා. කමාව ඕන තරම් දෙනවා. ස්වාමින් වහන්සේගේ පාමුල. මම ඔබෙන් ඉල්ලීමක් කරන්නද?
2021ට ඔබ ඇතුල් වෙන්න තව මං හිතන්නේ දින 40ක් විතර වගේ ඇති. මේ 2021ට ඇතුල් වෙද්දී ඔබට සතුරෙක් නැති තැනට ඔබ කමාව දීලා විතරක් නෙමෙයි. ඔබට සතුරුකම් කරපු ඒවා ජීවත් කරන සිතක් කරන්න යන්නත් එපා. ඔබට නැතුව ඇති. ජීවත් කරන සිතක් ඔබට ඇති වුණොත් ඔබ සුවිශේෂ කෙනෙක් වෙනවා. ඔබ ඉක්මනින්ම දියුණු වෙනවා. ඔබ සියල්ලෙන් සඵලවත් වෙලා ආශිර්වාද ලබනවා. වේගවත් අත්පොළ සන්නාදයක සවන්න. හලෙලූයා. මොයිසස්ගේ ජීවිතයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වෙන්නේ උතනදී තමයි. ආමෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපේ ප්‍රකාශ වෙන්නේ උතනදී තමයි. ස්වාමින් වහන්සේගේ අභිමුඛය. මගේ දරුවනේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ යෝසෙෆ් ඇවිල්ලිවරලා දෙවියන් වහන්සේගේ පාමුල ඇත්තටම ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ පුදුම සිතක් තිබිච්ච මිනිස්සෙක්. නමුත් යෝසෙෆ්ගේ ජීවිතයේ තිබුණා දෙවියන් වහන්සේගේ පාමුල ටිකක් අර මොකක්ද ඒකට කියන්නේ? පාවල දෙන දෙයක්. අයියලා කරපු දේවල් ඇවිල්ලා කිව්වා. ඒකට වෙන මොකක් කර අපේ භාෂාවෙන් මොනවද කියන්නකෝ බලන්න. මොකක්ද කියන්නේ? කේලම් කියනවා. ඒකටත් එහා ගියේ මොකක් කර අපේ භාෂාවෙන්ද? දෙමළෙන් කිව්වොත් එම අර පෝට්ටු පුඩුතා. එහෙමනේ. මොකක්ද කියන්නේ? කවුරු කියන්න උඩක් ගාලා. හරි කමෙන්ට් එකක් කර දාන්න. ඒකට තව වචනයක් තියෙනවා නම්. ආමීන්. හalleluya. හරි දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ඔව් කැඳවපු කතාව ඇත්ත. ඔව් නමුත් ඇවිල්ලා කිව්වා අයියලා මෙහෙම කළා කියලා ඉවරලා. ඔව් යවුණේ කැටියට මිසරයට ගෙනියනවා. ඔව් පාරාව ඉදිරියේ උසස් වෙනවා. ආමෙන් කියමුද? වහලෙක් කැටියට ගිය යෝසෙෆ් දෙවියන් වහන්සේ රාජකීය කෙනෙක් කැටියට පත් කරනවා. වේගවත් අත්පොළ සන්නාදයක සම. ආමෙන්. හalleluya. නමුත් ඔහුගේ පුරුද්දක් තිබුණා. ඌළඟට සහෝදරයෝ ඔක්කොම ඇවිල්ලා වසංගතයක් ඇවිල්ලා යම් නියඟයක් ඇවිල්ලා මේ මිස්රයට උන්ගේ සහෝදරයන් එද්දී ඔවුන් ටිකක් මේ වෙහෙසටපත් කරනවා. එහෙම ගතියක් යෝසෙෆ්ගේ තිබුණා. ඔහු කියනවා රයිට් එහෙනම් උඹලා ඇත්තනම් කියන්නේ මම සහෝදරයෙක්ව තියාගෙන උඹලා ගිහිල්ලා තව සහෝදරයෙක් ඉන්නවනම් අරගෙන වරෙල්ලා කියලා. මේක දීර්ඝ කතාවල් මේක බයිබලයේ තියෙනවා. මම කතාවක් හැටියට කියන්නේ. ආමෙන් කියමුද? හලෙලූයා. මගේ දරුවනේ යෝසෙෆ් කරුණාවන්ත වුණත් යෝසෙෆ් තුල සැබෑ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය එළියට එන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛත් උප්පත්ති පොතේ 50 වෙනි පරිච්ඡේදය තමයි. අපි පෙරලලා ඒක කියවලෙමු. ස්වාමින් වහන්සේගේ පාමුල උප්පත්ති 50:18 මල්ලි කියවන්න. මේ සිදුවීම් දන්නවා. ඔබ බයිබලයේ කියවන්න මේවා. ඔබට වැදගත් වෙයි. ස්වාමින් වහන්සේගේ පාමුල කාලය මදි නිසා අපි ඉක්මනින්ම කියවන්න යනවා. උප්පත්ති 50:18 මල්ලි. ඔහුගේ සහෝදරයෝ ගොස් මේ ආගන්න මේ බලන්න යෝසෙෆ් ළඟට ඔහුගේ අන්තිම කාලේ අවුරුදු ගාණක් ගිහිල්ලා යාකෝබුත් මෙරිලා එතකන් ඔවුන් අතර ප්‍රශ්න තිබුණා. යෝසෙෆ් පිළිගත්ත සහෝදරයන්ව. නමුත් දෙවියන් වහන්සේගේ පාමුල ඔවුන් අතර ගැටලු තිබුණා. මෙතනදී තමයි හරියටම විසඳෙන්නේ. කියවන්න. ඔහුගේ සහෝදරයෝ ගොස් ඔහු ඉදිරියේ වැටි මෙන්න අපි ඔබගේ මෙහෙකරුවෝ යයි කීවෝය. යෝසෙෆ් බය නොවෙල්ලා මම දෙවියන් වහන්සේ වෙනුවට සිටිම්ද? මම දෙවියන් වහන්සේ වෙනුවට මම දෙයියෝද කියලා අහනවා. මම දෙවියන් වහන්සේ වෙනුවට සිටිම්ද කියවන්න. නුඹලා වනාහි මට නපුර කරන්නට අදහස් කළහුය. නුඹලා වනාහි මට නපුර කරන්න අදහස් කළය. එහෙත් බොහෝ සෙනග දිවි සහිතව ආරක්ෂා කරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ ඒක යහපතට අදහස් කළසේක. ආමෙන් කියමුද? වේගවත් අත්පොළ සන්නාදයක් උසුම දෙවියන් වහන්සේගේ අභිමුඛය. මගේ දරුවනේ කමාව දෙන්න හරි ලේසි. ආමෙන්. කමාව දීලා කරුණාවන්ත වෙන්න තමයි හරි අමාරු. හලෙලූයා. ඔබේ දරුවා මොන තත්ත්වයකට හිටියත් එක දෙයක් ඔබ උගන්වනවා නම් ඒ දරුවා කවදාක්වත් පරාජයටපත් වෙන්නේ නැහැ. ආමෙන්. ඒ තමයි කරුණාවන්ත වෙන්න සලස්සුවොත්. ආමෙන් කියමුද? වේගවත් අත්පොළ සන්නාදයක් උසවන්න දෙවියන් වහන්සේ ගන්න. ශබ්ද නගල අපි ආමෙන් කියමුද? මගේ දේශනාව සමාවෙන් එහා ගියව කරුණාවන්තකම. ආමෙන්. හලෙලූයා.
අද මේ දේශයේ ගැලවෙන්නේ නැත්තේ ඇයි කියලා ඔබ හොයලා බැලුවොත් එimhe ඕනතරම් දේවසේවකයෝ ඉන්නවා. ආරෝමේ මිරියනෝ ඒක තමයි කිව්වේ අපිත් දේවසේවක තමයි කියලා. දහස් ගණන් දේවසේවකෙ ඉන්න පුළුවන්. නමුත් කරුණාවන්ත දේවසේවකෙ තාමත් අඩුයි. ආමෙන් කියනවද? හලලුයා. මගේ දරුවනේ ඔබ දෙවියන් වහන්සේගේ පාමුල අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ දෙවියන් වහන්සේගේ පුත්‍රය වෙන්න හදනවා. ආමෙන්. හවුද නැද්ද ආමෙන් කියන ශබ්ද නගලා? ආමෙන් හලලුයා. ඔව් අපි ඔක්කොම දෙවියන් වහන්සේගේ පුත්‍රය වෙන්න හදනවා. නමුත් දෙවියන් වහන්සේ පුත්‍රයෙක් වෙන්න හැදුවා එක්කෙනෙක් තුල. ඒ තමයි දාවිත්. ඔක්කොමල්ලම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් කියලා කියාගන්න ගත්තා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මම දාවිද්ගේ පුත්‍රයා දාවිද්ගේ වංශයෙන් එන්නේ කියලා කියන්න පටන් ගත්තා. හලලුයා. ඇයි ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ දාවිත් තරම් කරුණාවන්ත වෙන කිසිම රජ කෙනෙක් අපිට බයිබලේ හම්බෙන්නේ නැහැ. වේගවත් අත්පොළසන් නාදයක් උස්වන්ට. දාවිත් තරම් අධර්මිෂ්ඨයෙක් අපිට හම්බෙන්නේ නැහැ. බෙත්ෂෙබාත් එක්ක වෛශ්‍යකම් කළා, මිනිමෙරුවා. දාවිත්ට දෙවියන් වහන්සේ දේවගුරුය හදන්න දුන්නේ නේ. එච්චර ලේවැගිරින් කළා. එච්චර මිනිමෙරුවා. මම පාපයට අවසරයක් දෙනව නෙමේ. මිනිස්සෙක් කොච්චර ධර්මිෂ්ඨ වුණත් ਉਹ කරුණාවන්ත නැත්තම් ඔහුට ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. මම නැවත කියනවා මම පාපයට අවසරයක් දෙනව නෙමේ. ස්වාමින් වහන්සේගේ පාමුල මිනිස්සෙක් මොන ධර්මිෂ්ඨකමේ හිටියත් ඔහු කරුණාවන්ත තැනැත්තෙක් නම් ඔහු ස්වර්ග රාජ්‍යයට ගන්න උන්වහන්සේ සූදානම් වෙනවා. වේගවත් අත්පොළසන්නාදයක සෝලා. කෑ ගාලා ආමෙන් කියමු. ආමෙන්. හලලුයා. දාවිද් කියන්නේ සාමාන්‍ය පවුලක කෙනෙක්. සාවුල් කියලා කියන්නේ සාමාන්‍ය හොඳ පැලන්තියක කෙනෙක්. ඔට වැඩකාරයෝ හිටියා. දාවිද් කියන්නේ gedara වැඩකාරයන් අතරත් වැඩකාරයෙක් කියලා හිටියා. ආමෙන් කියමුද? අච්චර පහත් වූ මිනිස්සයව මුළු ඊශ්‍රායල් දේශෙටම වටේ තිබුණු රාජ්‍යනුත් පාලනය කරන්න තරම් උසස් කළේ වෙන කිසිම දෙයක් නෙමේ. ඔහුගේ කරුණාවන්තකම. වේගවත් අත්පොළසන්නාදයක් උසවන්න දෙවිඳුන්ගේ අභිය. අද උග කිතුණු ස්වාමින් වහන්සේගේ පාමුල ෆේල් වෙලා ඉන්නේ. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ කමාව දෙන්න සූදානම්. හැබැයි කමාව දීලා උට කරුණාවන්ත වෙන්න සූදානම් නැහැ. දාවිත් තුල ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වෙන තැනක් තමයි ඔහුගේ සතුරු සේනාවේ සාවුල්ගේ වංශයට උදව් කරපු ප්‍රධානම ඒ සේනාධිපතියා මැරිච්ච වෙලාවේ අබිනේරනේ නම. ආමෙන්. අබිනේර කියන සේනාධිපතියා මැරිච්ච වෙලාව පස් දාගෙන ඇඳුම් ඉරාගෙන අඬනවා අයියෝ අබිනේර මෝඩෙක් මැරෙනවා වගේ මැරුණනේ කියලා ඌ අඬනවා. ආමෙන් කිය සතුරු සේනාවේ විරුද්ධ තමන්ට විරුද්ධව යුද්ධ කරව කෙනා මැරිච්ච වෙලාවේ. හලලුයා. ඒ විතරක් නෙමේ ෂෙබා කියන ඒ සාවුල්ගේ තමන්ගේ විරුද්ධව තමන් එලෝ පහර දීපු මිනිස්සයාගේ දරුවවත් තමන්ගේ මේසෙ තියලා කණ්ඩ දුන්නා. හලලුයා. සාවුල්ගේ පුතෙක්ව ඔහුගේ සේනාවේ හිටපු අධිපතියෝ දෙන්නෙක් මරලා ගෙදර උ නිදාගෙන ඉඳි මරලා දාවිත් ළඟට දුවගෙන කියලා කියනවා ඔන්න වාගේ සතුරා අපි මැරුවා කියලා කියද්දි දෙවියන් වහන්සේ මොකද කරන්නේ? ඒ මිනිස්සුયો දෙන්නව මරනවා. ආමෙන් කියමුද? හලලුයා. තමන්ගේ මේසේ ඉන්දෝල කණ්ඩ දුන්නා. වේගවත් අත්පොළසන්නාදයක් උස්සවලා. ආමෙන් කියමුද? ශබ්ද නගලා. ආමෙන්. හලලුයා. කමාව දීම මහ ලොකු දෙයක් නෙමෙයි. කමාවෙන් එහා ගියා වූ කරුණාවන්තකමක් උන්ට පෙන්වන්න. හලලුයා. ආමෙන්. කරුණාවන්තව උන්ට සලකන්න. උන්ට දෙන්න. ඔබට දීමේ සිතක් තිබෙනවා නම් වෙන මොනව නැතත් කමන්නේ. ලබන වර්ෂයේ මේ දවස්ෙද්දී ඔබ කිසි කෙනෙකුට අතපාන්න යන්නේ. දෙවියන් වහන්සේ වෙනම ලෙවල් එක වෙනම ස්ථානයක ඔබව තබන්න යනවා. විශ්වාස කරලා වේගවත් අත්පොළසන්නාදයක සෝ. කමාවෙන් එහාට ගියා වූ කරුණාවන්තකම. ආමෙන් කියමුද? ශබ්ද නගලා ආමෙන් කියමුද? මගේ දරුවනේ ඔබ හොඳට හොයලා බලන්න. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ යක්ෂයා නිතරම උත්සාහ කළේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න.
උගේ චරිතය අරන් බලන්න. උගේ චරිතය ඔක්කොම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න තමයි උත්සාහ කළේ. රංගපෑවේ. හලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තැන ගන්න තමයි ඌ හැම වෙලේම උත්සාහ කළේ. ආමෙන්. කී දෙනෙක් මාත් එක්ක ඉන්නවද වේගවත් අත්පොළ සන්නාදයක් ඔසවලා. නමුත් ඌ ෆේල් වුණා. ඌ ෆේල් වෙන්න වුණා. ඌට බැරුව ගියා. ඇයි ඒ බැරුව ගියේ? ස්වාමින් වහන්සේක අභිමුඛත්ව දෙවියන් වහන්සේට සමානව දෙවියන් වහන්සේත් එක්ක සමානව ඊට ඉහළින් ඉන්න ඕනේ කියන ප්‍රාර්ථනාව තිබුණා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවි කෙනෙක් වෙලත් මිනිසෙක් වෙන ප්‍රාර්ථනාව තිබුණා. ආමෙන් කියමුද? හලෙලූයා. යක්ෂයා හිතුවා දෙවියන් වහන්සේට සමාන වෙන්න ඕනේ කියලා. මිනිසයා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ පොළොවේ පාපේ ශාපෙද්දී දෙවියන් වහන්සේ තුවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් මිනිසයාට සමාන වෙන්න ඕනේ කියලා. ආමෙන් කියමුද? වේගවත් අත්පොළ සන්නාදයක් ඔසවලා. මට උගාක් සතුරුකම් කරපු මිනිහෙක් මේ කොරෝනා වෙලාවේ හම්බුණා. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ. එයාට ලොකු පාඩුවක් එන එයාගේ ව්‍යාපාරේ ලොකු පාඩුවක් එන අවස්ථාවක් මේ ළඟදී සිදු වුණේ. මම යද්දි එයා පාරේ ඉන්නවා. ඒ බඩු වගේක් දාගෙන මම ගිහිල්ලා මම නවත්තලා මම ඒ බඩු වලින් කොටසක් මම මිලදීලා ගත්තා. මම දන්නවා මට පාඩුයි මට ලොකු අලාභයක් වෙනවා කියලා. නමුත් මට ඒක අවස්ථාවක්. ආමින් කිමුද? මට කරුණාවන්ත වෙන තැනට දෙවියන් වහන්සේ මාව සඵලවත් කරලා මාව තබලා තිනවා. මට ඒක අවස්ථාවක්. අද කිතුණු ඔබට හුඟ අවස්ථාවල් මගහැරෙනවා. යෝසෙෆ්ට අවස්ථාවක් හම්බුණා. තමන්ගේ සහෝදරයන්ට සමාව දෙන්න විතරක් නෙමේ උන්ව තියලා ජීවත් කරලා උන්ට කණ්ඩ බොණ්ඩ දීලා උන්ට කරුණාවන්ත වෙන්න අවස්ථාවක් හම්බුණා. ඒක උ මිස් කරගත්තේ නැහැ. එහෙම නැත්තම් මගහැරගත්තේ නැහැ. ආමෙන් කිමුද? යෝසෙෆ් රජ කෙනෙක් හැටියට මිස්රේ ඉන්න ගියා. දෙවියන් වහන්සේ කියපු දේ කියපු ලෙස කරන දෙවි කෙනෙක් විශ්වාස කරන වේගවත් අත්පොළ සන්නාදයක් ඔසවන්න. හැබැයි මේ යෝසෙෆ්ගේ සහෝදරයෝ ඔවුන්ගේ තැන ඉන්න ගියා වසංගතෙ එන්නේ නැතු ඉන්න. එහෙම නැත්නම් නියංගේ එන්නේ නැතු ඉන්න. ඔව්ද නැද්ද ආමෙන් කියන්නේ? ආමෙන්. යෝසෙෆ් රජ කෙනෙක් හැටියට ඉන්න ගියා. ඔවුන්ගේ තැන කාලා බීලා හොඳට ඉන්න ගියා. වෙනසක් නැහැ. යෝසෙෆ් රජකරමට පත් කරපු දෙවියන් වහන්සේ කොච්චර බලවත්ද කියනවා නම් අර මිනිස්යන්ව මෙතනට ගේන පිණිසේට නියඟයකුත් ලැබුවා. ආමෙන්. මේ අවස්ථාව ආමෙන් කිමුද? හලෙලූයා. මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගත්තා. ආමෙන්. මොයිසස්ට ඕනතරම් දේවසේවකයෝ මිනිස්සු ඉන්න ඇති. නමුත් කමාව දීලා විතරක් නෙමේ ආරොම් මිරියම් කියන තමන්ගේ සහෝදරයන් දෙන්නව ජීවත් කරන්නට මොයිසස්ට අවස්ථාවක් හම්බුණා. මට අවස්ථාවක් ලැබුණා. මම මිල දීලා ගත්තා. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ වහන්සේගේ පාමන මේ ළඟදී මට උග දොස් කියපු ගිය කොරෝනා වෙලාවේ උගා යුතුයකම් කරපු යම් කොටසක් හිටියා. ඒගොල්ලෝ ඇවිල්ලා මට කතා කරලා පාස්ටර් මෙහෙමයි අපිත් මේ වගේ වැඩක් කරන්න යනවාට පුළුවන් ද උදව් කරන්න කියලා ඇහුවා. මම අපේ නෝනට කියපු එකම දෙයක් මේක මට අවස්ථාවක් මේක මම මග අරගන්න කැමති නෑ. ආමෙන් කිමුද? කීය නැති වුණා. සමාව දෙන එක මහ ලොකු දෙයක් නෙමේ. යමක් දීලා තියෙන එතනයි අමාරු දෙය. එතන තමයි අපිට කියන්නේ. ආමෙන් කියනවද? සමාව දෙන එක දෙනවා. නමුත් යමක් දෙන්න කැමති නෑ. ආමෙන්. ඔවුන්ට දෙන පිණිස අපි උසස් කරන තැනන් වහන්සේ ජීවමානව සිටිනවා. වේගවත් අත්පොළ සන්නාදයක් ඔසවන. ආමෙන් කියමුද? හලෙලූයා. මගේ දරුවනේ ඔබ තීරණයක් ගත්තොත් මට ලබන අවුරුදු සතුරෙක් ඉන්න යන්නේ නැහැ. මං කමාව දෙනවා විතරක් නෙමේ. උන්ට මං ආශිර්වාද කරන්න යනවා. ආශිර්වාද කරනවා කියන එක වචනයෙන් නෙමේ. ක්‍රියාවෙන් මිල මුදලින්. ආමෙන්. හලෙලූයා. පැය ගණන් දන ගැව්වත් තම ධර්මිෂ්ඨකමින් කිසි දෙයක් කරන්න බෑ. බයිබලයේ කියනවා තමාව මේ ඒ කියන්නේ තවන තරමට මිනිස්සුෙකුට ඇදහිල්ල තිබුණත් වැඩක් නැහැ කියලා. ඒක මිනිස්සෙක් මට කකුල දික් කරලා පෙන්නනවා.
මෙච්චර විතර කරකට මම පාස්ටර් පැය 3ක් 4ක් දන ගහනවා කිව්වා. ආමෙන්. දන ගහන එක ආඥා කරන එක වැරදි නෑ. කී දෙනෙකුට උදව් කරලා තියෙනවා කියන එක වැදගත්. ආමෙන් කිමුද? දන ගහන එක හොඳයි වාට හොඳයි. මට එකෙන් වැඩක් නෑ. හවුද නැද්ද? ආමෙන්. මම දන ගහන එකෙන් මම ආඥා කරන එකෙන් ඔයගලන්ට වැඩක් නෑ. මම ඔයගලන්ට යමක් කළාද කියන එක තමයි වැදගත් වෙන්නේ. ආමෙන් කියනවද? හලලුයා. අපි කියමු ස්වාමින් වහන්සේගේ වචනය යෝහන් සුභාරංචි 13:12. මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ පාද සෝදා තමන් ඇඳුම් ඇඳ නැවත හිඳගත් කල ඔවුන්ට කියනසේක් මා නුඹලාට කළ දේ කිමෙක්දැයි නුඹලා දන්නවුද? ආචාර්යනි ස්වාමිනී කියා නුඹලා මට කියන්නහුය. නුඹලා කියනවා හරිය. මක්නිසාද මම එසේ වෙමි. ඉඳින් ස්වාමිද ආචාර්යාද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මක්නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි. ආමෙන් කියමුද? හලලුයා. යේසුස් වහන්සේ ගෝලයන්ගේ පාද හොදන්න යද්දී සුපුරුදු පරිදි විරුද්ධ වෙන්න කෙනෙක් තමයි පේත්‍රස්. ආමෙන්. හලලුයා. ඔකිනෝ ස්වාමිනී මගේ නම් හොදන්න එපා කියලා. යේසුස් වහන්සේ වචනයක් කියනවා මං උඹේ පාද සේදුවේ නැත්තම් මාත් එක්ක උඹට කිසිම කොටසක් නැහැ කියලා කියනවා. මගේ දරුවනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බවට පරිවර්තනය වෙන්නේ ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ කුරුසියේ මරණයෙන් විතරක් නෙමෙයි. ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ යටහත් වෙලා තමන්ගේ පාවල දෙන සතුරගේ යූදාස්ගේ පාද සෝදන්න කොයි වෙලාවද යටහත් උනේ. ආමෙන් කිමුද අපි හැම කෙනෙක්ම එබල තමයි ඔව්ව දෙවියන් වහන්සේක කියනවා උඹලා හරි කියනවා ස්වාමියා ආචාර්යයන් වහන්සේ කියලා උඹලා මට කියනවා උඹලා හරි මම තමයි ස්වාමියාත් මම තමයි ආචාර්යයන් වහන්සේ. තාමෙන් කිමුද වේගවත් අත්පොළ සන්නාදයක් ඔසවන්න දෙවිදුන්ගේ අභිමුඛය. ආමෙන්. යක්ෂයා යේසුස් වහන්සේට සමාන වෙන්න හදලා පෙරදිච්ච එකම තැන මේකයි. ඌ ස්වාමියෙක් වෙන්න දැනගෙන හිටියා. නමුත් ගෝලෙක් වැඩකාරයෙක් වෙන්න දැනගෙන හිටියේ නෑ. උසස් වෙන්න දැනගෙන හිටියා. ඌගේ කල්පනාව සියල්ලම තිබුණ උසස් වෙන්න. පහත් වෙන්න දැනගෙන හිටියේ නෑ. ආමෙන්. ආචාර්යයන් වහන්සේත් මමයි ස්වාමියාත් මමයි කියලා උන්වහන්සේ මෙතන පැහැදිලිවම කියනවා. ආමෙන්. වේගවත් අත්පොළ සන්නාදයක සෝම. හලලුයා. ඔබ විශ්වාස කරන්න දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ඔබ සූදානම් වුණොත් ලබන වර්ෂයට යද්දි මම කිසිම හතුරෙක් මන් ළඟ මගේ ඉන්න යන්නේ නැහැ. ඉන්න යන්නේ නැහැ විතරක් නෙමෙයි මම ඌට උපකාර කරන තැනට ඌට කරුණාවන්ත වෙන තැනට ස්වාමින් වහන්සේ මාව පත් කරනවා මට අවස්ථාව වෙනවා මම ඒක ප්‍රයෝජනෙට ගන්නවයි කියලා ඉවරලා ඔබේ தત્ත්වයේ මේ ඉන්නෝ වගේ 100,000 ගුණයකින් වෙනස් කරන්න උන්වහන්සේ පොහොසත් වේගවත් අත්පොළ සන්නාදයක සුවලා. ආමෙන්. අපි හැම කෙනෙක්ම නැගිටලා අපි ප්‍රශංසා කරන්න යනවා. දෙවිදුන්ගේ අභිමුඛත්වයේ මුළු හදවතින් කියන්න ස්වාමිනී මම කරුණාවන්ත වෙන්න යනවා. සමාව දීමෙන් යහා ගියා උදයා. දාවිත් තමන්ගේ මේසේ තියලා කණ්ඩ දීලා පෝෂණය කරන තැනට ਉਹ කරුණාවන්ත වුණා. යේසුස් වහන්සේ කියනවා දාවිත්ගේ පුත්‍රයාණෝ කියලා ඌ ආමන්ත්‍රණය කළා. දෑත්වසෝලා ප්‍රශංසා කරමු දේව අභිමුඛත්වයේ. ඔබේ සභාව ඔබේ ජීවිතය ඔබේ පවුල වෙනම තැනකට ස්වාමින් වහන්සේ ගෙනෙන්න යනවා. සතුරුකම් අයින් කරලා සතුරුකම් පහ කරලා එයින් යා ගියා උපකාර කිරීමේ සිතක් ඔබට ඇති වෙන්න ඕන දෙවියන් වහන්සේගේ අභිමුඛය. ඔබේ දරුවට මොන බයිබලයේ දැනුම නැති වුණා. මොන තත්වයක් නැති වුණා. මොන සමාජයේ අත්දැකීමක් නැති වුණා. ඔව් ස්වාමින් වහන්සේගේ අභිමුඛත කරුණාවන්ත තැනත් එක්ක ඔබ ගොඩ නැගුවොත් ඔව් කවදාක්වත් ලැජ්ජාටපත් වෙන්න යන්නේ නැහැ. දෑත්වසෝලා අපි ප්‍රශංසා කරමු දේව අභිමුඛත්වය. හලෙලූයා. අපි සුළු මොහොතක් ප්‍රශංසා කරමු. දෙවිදුන්ගේ පාමුල අද පැය ගණන් යාක්ෂා කරන අය ඉක්මනින් දියුණු වෙන්නේ නැහැ. පැය ගණන් කැපවීම කරන අය ඉක්මනින් දියුණු වෙන්නේ නැහැ. මේ දේශේ පැය ගණන් කෘෂට් කරලා ගලවන්න බෑ. ස්වාමින් වහන්සේගේ අභිමුඛත ඔබ කරුණාවන්ත තැනැත්තෙක් බවට පරිවර්තන වුණොත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුලින් ප්‍රකාශ වෙන්න යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිස්සු දකින්න යනවා. දෑත්වසෝල ප්‍රශංසා කරනවා. ඒ තැනට ඔබ උසස් කරනව විතරක් නෙමෙයි. ඔබට අවස්ථාවක් වෙන්න යනවා
ප්‍රයෝජනයක් ගන්න පිණිස දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ ඔබේ සතුරන්ව පහත් කරන්න යනවා. ඔබ උසස් කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. යෝසෙප් උසස් කරපු දෙවියන් වහන්සේ යෝසෙප්ගේ සහෝදරයන්ව එතනට ගේන පිණිස ස්වාමින් වහන්සේ ක්‍රියා කළා. දෑතසෝල අපි ප්‍රශංසා කරමු දේව අභිමුඛත්වය. හalleluya. අන්‍ය භාෂාවෙන් ප්‍රශංසා කරමු. මේ වසංගත කාලය තුලත් ඔබ කරුණාවන්ත වෙන්න පුළුවන් කෙනෙක් නම් ඔබට කිසිදු යහපතකින් හිඟියක් වෙන්න යන්නේ නැහැ. විශ්වාස කරලා දෑතසෝලා අන්‍ය භාෂාවලින් මාත් එක්ක ප්‍රශංසා කරන්න. ඕ රබලබෂන්දරබල මහිමේවා ස්වාමී. ඔබේම ලේවලට බාර කරනවා. පුදුම ලෙස ඔබේ කරුණාව. ඕ රබලබෂන්දරබල මගේ පියාදර ධර්මය අපි විශ්වාසවන්තව ප්‍රශංසා කරනවා. උන්වහන්සේගේ වචනයේ කියන මොළොක් ගුණ ඇති මිනිසයා භාග්‍යවන්තයෙක්. මක්නිසාද පොළොව උරුම කරගන්නවයි කියලා ඉවරලා. මතෙව් සුභාරංචි පොතේ 5:5 කියනවා මොළොක් ගුණ ඇති මිනිසයා පොළොව උරුම කරගන්නවයි කියලා. මේ පොළොව උරුම කරගන්න ඔබ ආශිර්වාද ලද්දෙක් වෙන්න. ඔබ ජයග්‍රාහී කෙනෙක් වෙන්න. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ ඔබ මොළොක් ගුණ ඇති කෙනෙක් වෙන්න ඕන. මොයිසස්ගේ හාස්කම් මේ කතා කළේ. මොයිසස්ට කිව්වා මෙවැනි මොළොක් ගුණ තියෙන දේව සේවකයෙක් පොළොවේ මට නැහැ කියලා ඉවරලා. අපි දෑතසෝල ප්‍රශංසා කරමු. හalleluya. දාවිද්ගේ වංශේ දාවිද්ගේ නුවර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පුදුනේ. ඒ දාවිද්ගේ තිබිච්ච මොළොක් ගුණය නිසායි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දයාවට කැමති නිසායි. දෑතසෝල ප්‍රශංසා කරමු. හalleluya. ප්‍රශංසා කරමු වහන්සේගේ පාද.